නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් රාගස්ස පහනාය තත රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභ භාවනාව වැඩි යුතුයි කියන මේ මාතෘකාව ගැන අපි හොඳට දන්නවා. එහෙමනම් මේ ආරම්භ කරගන්න පටික්කුල මානසිකාර භාවනාවේ පළමුවෙනි පංචකය තච පංචකයේ තමයි මේ මාතෘකා කරගත්තේ අද දවසේ ධර්මානුශාසනාව සඳහා. අත්ති ඉමස්මින් කායේ මේ ශරීරයේහි අත්ති කේසා කිස් කියලා කුණප කොටාසයක් ඇත්තේය. අත්ති ඉමස්මින් කායේ ලෝමා මේ කයෙහි ලෝම නම් කුණප කොටසක් ඇත්තේය. අත්ති ඉමස්මින් කායේ නඛා මේ කයෙහි නියපොතු නම් කුණප කොටසක් ඇත්තේය. අත්ති ඉමස්මින් කායේ දන්තා මේ කයෙහි දන්තයෝ නම් කුණප කොටසක් ඇත්තේය. අත්ති ඉමස්මින් කායේ තචෝ මේ ශරීරයේහි හම නම් කුණප කොටසක් ඇත්තේය කියන එක තමයි මෙහි අදහස. එහෙමනම් කේසා ලෝමා නඛා දන්තා තචෝ මේ තච අවසන් කොට ඇති මේ පස් දෙනාට තච පංචකී කියලා තමයි අපි නමින් හඳුන්වන්නේ. එතකොට මේ තච පංචක භාවනාව අපර මුලින් අපිට මීට පෙර ඉගෙන ගත්තා වගේ වචනෙන් අපට පුළුවන් පළමුවෙන් අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හොඳට සජ්ජායනා කරන්ට ඔය කියන කොටස් පහ. අත්ථි ඉමස්මින් කායේ කේසා අත්ථි ඉමස්මින් කායේ ලෝමා අත්ථි ඉමස්මින් කායේ නඛා අත්ථි ඉමස්මින් කායේ දන්තා අත්ථි ඉමස්මින් කායේ තචෝ කියන විදිහට අපට පුළුවන් මේක වඩන්න. ඉතින් මේ සජ්ජායනාව දියුණු කරගත්ත කෙනෙකුට සිතින් නිශ්ශබ්දව මේ භාවනාව වඩන්න ඉතාමත් පහසු වෙනවා. අර හිතින් වඩනකොට තමයි අපට වැදගත් වෙන්නේ මීට පෙර අපට කියලා දුන්නා සෑම කොටාසයක්ම අපි පුරුදු වෙන්නට ඕනේ වර්ණ වශයෙන්, සංඨාන වශයෙන්, දිසා ඕකාස පරිච්ඡේද වශයෙන් හොඳට වෙන් කරලා තේරුම් අරගෙන ඊට පස්සේ නැවතත් වර්ණ සංඨාන ගන්ධ ආසය ඕකාස වශයෙන් ආකාර පහකට පටික්කුල වශයෙන් මෙනෙහි කළ යුතුයි කියලා. එතකොට එහෙමනම් මෙතනදී බලන්න දැන් බුදුරජාණන් වහන්සේ අපට කේසා කියන මේ මාතෘකාව දුන්නට අපි දන්නවා මේ කෙස්වල ස්වභාවය මොකක්ද, මේ කෙස්වල හැටි මොකක්ද කියලා. දැන් අට කතාවේ පැහැදිලි කර දෙනවා මේ කෙස්වල ස්වභාවය අපි තේරුම් කරගත යුතු ආකාරය. මේ කෙස් ප්‍රകൃතියෙන්ම ගත්තොත් වර්ණය උපමාවකින් පැහැදිලි කරගන්නවා නම් පෙනෙන ඇටවල පිහිටි කළු පාට හා සමානයි. සංඨාන වශයෙන් අපි ගත්තොත් දික් වට ඇති තරාදී දඬු බඳු. එහෙමත් නැත්නම් මේ අර අපි ඉස්සර කාලේ තරාදියක දඬු කොහොමද තරාදි ලණුව කොහොමද තියෙන්නේ ඒ වගේ දික්කෙස්
කුඩා කෙස් ගත්තා නම් හරියට ගත්තොත් කිතුල් කෙඳි වැනි සටහන් තියෙනවා. කිතුල් කෙඳි වගේ තමයි අපේ හිස කෙස් සටහන්. දිසා වශයෙන් ගත්තොත් උඩ දිසාවේ පිහිටා තිබෙනවා. එතකොට මේක අපි කොහොමද මේක තේරුම් කරගන්නේ? නැත්නම් ඒ අවකාශය හදාගන්නේ කොහොමද? නැත්නම් ඒ කෙස් තියෙන හැටි ගත්තොත් එහෙම දෙපස කන් සිඩු වලින්, ඉදිරිපස නලල් කෙළවරින්, පසුපස ගල වලුවෙන් තමයි මේක වෙන් කරලා හිස් කබල වසාගෙන තමයි මේ කෙස් ටික සමසේ පිහිටා තිබෙන්නේ. එද පරිච්ඡේද වශයෙන් ගත්තොත් මේ හිස වසා සිටින සමෙහි වී ඇටයක් පමණ ගැඹුරට බැසගෙන තමයි මේ කේසයන් පිහිටා තිබෙන්නේ. එතකොට දැන් එහෙම තියෙනවා නම් යටින් මුලින් ගත්තොත් වී ඇටයක් පමණ මුල් බැසගෙන උඩින් අහසින්ද සරසකෙන් හරහට ඔවුනොවුන් කෙස් වලින් මේක පරිච්ඡින්නයි. ඒ විතරක් නෙමෙයි කෙස් ගස් දෙකක් එක් කොටසක නැහැ. අර ඒ කියන්නේ කෙස් ගස් දෙක එකට බැඳිලා නැති නිසා ඒක වෙන් වශයෙන් තිබෙන සභාග පරිච්ඡේදයයි. එතකොට කෙස් කියන තැන ලෝම නැහැ. ලෝම තියෙන තැන කෙස් නැහැ. එහෙනම් මේක දෙතිස් කුණපයන්ගෙන් අනිත් කුණප කොටාසයන් සමග මිශ්‍ර වෙලා නැති නිසා මේ කෙස් වල තිබෙන විසභාග පරිච්ඡේදය. එතකොට මේ කියන කෙස් අර්ථය හදාගත්තට පස්සේ අපට පුළුවන් මේ කයෙහි කේසයෝ වර්ණයෙන් කළු පාට ඇත්තාහ. සටහනින් කිතුල් කෙඳිවෙනි සටහන් ඇත්තාහ. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් හිස් කබල වසාගෙන සිටි සමෙහි පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් වී ඇටයක් පමණ සමෙහි කා වැදී ඇති මුලින්ද මතු අහසින්ද සරස ඔවුනොවුන්ගෙන්ද වෙන් වී ඇත්තාහ කියලා අපට පුළුවන් මේක ඉස්සර වෙලා ඒ කෙස් වල කොටස් වෙන් කරගන්න. එසේ වෙන් කරගත්තට පස්සේ අපි මොකද කරන්නේ? මේක දැන් මානසිකාර කරන්න ඕනේ අර ආකාර පහට. මේ කයෙහි කේසයෝ වර්ණයෙන් පිළිකුල්ය. සටහනින් පිළිකුල්ය. ගන්ධයෙන් පිළිකුල්ය. ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල්ය. පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය. ඕනනම් අපිට මෙතනදී කැතයි පිළිකුලයි අසුබයි කියලා හිතන්න පුළුවන්. Tamanට කැමති විදිහකට යොදා ගන්න පුළුවන්. එතකොට එහෙමනම් ඔය කෙස් වල ස්වභාවය අපි කෙටියෙන් හඳුනා ගත්තා. දැන් එතකොට තවත් මේක විස්තර අපට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඒ භාවනා වශයෙන් අපි සත්‍යයනා ක්‍රමයක් අවසානයේදී දේශනා කරනවා. එතකොට පැහැදිලිව මේක තේරුම් ගන්න පුළුවන්. දැන් ලෝම කියනකොට දැන් ප්‍රകൃතියෙන්ම මේ ලෝමයන්ගේ ස්වභාවයත් වර්ණ වශයෙන් අර කෙස් වගේම කළු පැහැයෙන් යුක්තයි. එතකොට මේ ඒ විතරක් නෙමෙයි අර කළු පාට පුංචි පිහාටු පුංචි කෙඳි වගේ තමයි මේ ලෝම පිහිටා තිබෙන්නේ. එතකොට සංඨාන වශයෙන් ගත්තොත් අග නැමී ගිය තලමල් බඳු කියලා කියනවා. තලමල් වගේ කියලා කියනවා. දිසා වශයෙන් උඩ යට මුළු ශරීරය පුරාම තිබෙන දෙයක්. අවකාශ වශයෙන් ගත්තොත් කෙස් පිහිටි තැන් සහ අත් සහ පතුල්. ඒ කියන්නේ අපේ මේ අත්වල දෙන අත් සහ නැත්නම් අල්ලයි පතුලුයි හැර පතුල් යටිපතුල් හැර මුළු ශරීරය පුරාම මේ සමෙහි විසිරී පවතිනවා මේ කියන ලෝම. එතකොට පරිච්ඡේද වශයෙන් ගත්තොත් ශරීරයේ වෙලා සිටි මේ සමෙහි ලේන්ඩියෙක් පමණ බැසගත්තා වූ මුල් තලයෙන් සහ මතු අවකාශයෙන් සරස ඔවුනොවුන්ගෙන් මේ රෝම කූපය
අපට වෙන් කරලා පරිච්ඡේද වශයෙන් ගන්න පුළුවන්. එතකොට මේ ලෝම දෙකක් එකට පිහිටියේ නැහැ. ඒ ලෝම පිළිබඳව සභාග විසභාග පරිච්ඡේදය අපි අර කලින් ඉගෙනගත් ආකාරයටම තේරුම් කර ගන්නට ඕන. එතකොට මේ ලෝම ගත්තොත් පැහැ වශයෙන් ගත්තොත් කළු පාටයි. කළු පාටයි උන්චි කෙඳි ස්වභාවය යුක්තයි. ඒ වගේම සමහර අතට ඒක පිංගුමන් පාට කියලා කියනවා. කියන්නේ අපි අරගත්තොත් අර එක එක හැමත වෙනස් වෙන තඹ පාට හුරු ලෝමත් තිබෙන නිසා. සටහන් වශයෙන් ගත්තොත් අග නැමී ගිය තල මුල් හා සමානයි. දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙන් පිහිටා තිබෙනවා. පිහිටි තැන් වශයෙන් ගත්තොත් මේ කෙස් පිහිටි තැන් සහ අතුල් පතුල් හැර මුළු සිරුර වසාගෙනම මේ සමෙහි පිහිටා තියෙනවා. පරිච්ඡේද වශයෙන් ගත්තොත් සිරුර වෙලාගෙන සිටින සමෙහි ලේඩිත්තකු පමණ ඇතුළට පිවිසගත් තමාගේම මුලින්ද මතු අවකාශයෙන් සරස ඔවුනොවුන්ගෙන් වෙන්ව පවතිනවා. එතකොට දැන් උන් බන් ලෝම කියන එක දේශනාවේ තියෙන විදිහට අපි කෙටියෙන් පරිවර්තනය කරගත්තා. එතකොට දැන් අපට පුළුවන් ඊට පස්සේ එසේ වෙන් කරලා හඳුනාගත්ත ලෝම කූප අපට දැන් පිළිකුල් වශයෙන් වඩන්න පුළුවන්. මේ ශරීරෙහි ලෝමයෝ වර්ණයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ ශරීරයේ දත්. දැන් මේ දත් ගත්තොත් එහෙම අපි දන්නවා වීසතියා නියපොතු ඉමස්මිකයි නකා නියපොතු. එතකොට මේ නියපොතු ගත්තොත් එහෙම වීසතියා නක ප ဋ ාහන නාම. ඒ කියන්නේ එතකොට සම්පූර්ණයෙන්ම නියපොතු ගත්තොත් 20ක් තියෙනවා අපේ ශරීරේ. වර්ණ වශයෙන් ගත්තොත් ශ්වේත වර්ණ, ඒ කියන්නේ සුදට හුරු වර්ණ තමයි තිබෙන්නේ. හැබැයි සංඨාන වශයෙන් ගත්තොත් එහෙම මච්ච සකලික සංඨාන, ඒ කියන්නේ මාළුවන්ගේ කොරපොතු හා සමානයි. දිසා වශයෙන් පානීය පොතු යට දිසාවෙත් අත්නීය පොතු උඩ දිසාවෙත් පිහිටා තියෙනවා. ඒක අවකාශ වශයෙන් ගත්තොත් එහෙම ඇඟිලි අග නැත්නම් ඇඟිලි පිටි අග කියන ඇඟිලි අග පිහිටියේ. ඒක පරිච්ඡේද වශයෙන් ගත්තොත් එහෙම දෙපය හා මුල යන තුන් දිසාවේ දෙපස කියන්නේ උඩ දිසාවෙත් තියෙනවා යට දිසාවෙත් තියෙනවා. එතකොට ඇඟිලි කෙලවර මසින් මේක අවසන් වෙනවා. පිට හා අග අවකාශයෙන්ද සරස ඔවුනොවුන් විසින්ද පරිච්ඡින්න වෙනවා. එතකොට නියපොතු දෙකක් එක්ව පිහිටලා නැහැ. මේ නියපොතු වල අර සභාග විසභාග පරිච්ඡේදයත් අපි මුලින් ඉගෙනගත් ආකාරයට තේරුම් කරගන්නට ඕනේ. එතකොට පැහැ වශයෙන් ගත්තොත් මේ නියපොතු සුදු පැහැයයි. සටහන් වශයෙන් ගත්තොත් එහෙම මත්ස්‍යයන්ගේ කොරපොතු හා සමානයි. දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙන් පිහිටා තිබෙනවා. පිහිටි තැන් වශයෙන් ගත්තොත් ඇඟිලි අග පිහිටා තිබෙනවා. ඒ වගේම පරිච්ඡේද වශයෙන් ගත්තොත් එහෙම දෙපස හා මුල මස් වලින්ද පිට හා අග ආකාශයෙන්ද සරස ඔවුනොවුන්ගෙන්ද වෙන් වී පවතිනවා. එතකොට මේ කියන නියපොතු අපි පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා නම් මේ කයෙහි නියපොතු වර්ණයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය කියලා අපට පුළුවන් මෙනෙහි කරන්න.
ඊට පස්සේ අපි ගමු මේ කයෙහි දන්තයෝ. දන්ත කියන කොටාසේ. අපි දැන් අට කතාවේ විස්තර කර දෙනවා. දැන් බුදු කෙනෙකුට නම් ඉතින් දත් හරියටම සම 40ක් පිහිටා තිබෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ දැන් චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච ධාතුයෝ දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා කියන ඔය මහා පරිනිබ්බාන සූත්‍ර අට කතාවේ පැහැදිලි කරන්නේ චත්තාලීස සමාදන්තා 40ක් වූ ඒ සමදන්තයොත් කේසා ලෝමාච ධාතුයෝ කේස ලෝම කියන මේ ධාතුන් දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පර එක් එක් දෙවි දේවතාවෝ රැගෙන ගියා සක්වල වලින් සක්වල වලට කියලා විස්තර කර දෙනවා. එතකොට අපට පැහැදිලි වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට චත්තාලීස දන්තයෝ පිහිටා තිබුණු බව පැහැදිලි වෙනවා. ඒක සතර දන්තාවත් තවත් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේද? 44ක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සාමාන්‍ය කෙනෙකුට අපි දන්ත කතා කරන්නේ දත්තිංස දන්තට්ටිකානි කියලා කියන්නේ. දත් තිබෙන්නේ 32ක් විදිහට තමයි අපි ගන්න. එහෙනම් මේ 32ක් වුණු දන්ත නැත්නම් දත් අපි කොහොමද මේක විස්තර වශයෙන් තේරුම් කරගන්නේ කියලා බලමු. වර්ණ වශයෙන් ශ්වේත වර්ණයි සංඨාන වශයෙන් නොයෙක් සටහන් තියෙනවා. මොකද හේතුව මේ අපේ දත් සියල්ලක් එක හා සමාන නැහැ. එක විදියට නැහැ. ඒ ඉස්සරහා දත් ටික වෙනස්. එතනින් එහාට ක්‍රමක්‍රමයෙන් මේ දත්වල ස්වභාවය එකින් එකට වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ දත්වල සටහන් අපි වෙන් වශයෙන්ම තේරුම් කරගත යුතු වෙනවා. යට දත් ඇන්දෙහි මැද දත් 4 මැටි පිඩුවක පිළිවෙලින් තබන ලද ලබු ඇට වගේ කියලා කියනවා. දැන් ලබු ඇට 4ක් අපි තිබ්බොත් කොහොමද? අන්න ඒ වගේ තමයි මේ මැද දත් පෙළ. එහි දැලි එක් දත එක් මුලක් හා එක් අගක් ඇත්තේ. ඒ කියන්නේ එතකොට ඒ දත්වල දෙන එක මුලයි එක අගයි. මොකද අපි දන්න සමහරක් දත්වල මුල් දෙක තියෙන දත් තියෙනවා, මුල් 4 තියෙන දතුත් තියෙනවා නේද? ඊට පස්සේ කියනවා ඉද්දමල් කැකුළු වගේ කියනවා අනිත් දෙපැත්තේ තියෙන අනිත් දත්. මොකද ඒවා උල් සහිතයි. ඒ වගේම එයින් දැලි එක දත් මුල් දෙකක් හා අග දෙකක් තියෙනවා. ඒතර ගැල් දොරේක ඇවිලු විය පුළු බඳු. ඒ කියන්නේ සාමාන්‍ය අපි දැන් ගැල් කරත්තයකට අපි තියෙනවනේ අඩාලයක් ලී කෑල්ලක්. අන්න ඒ වගේ පැතලි ස්වභාවයකින් තමයි ඊළඟ දත් වල මුල් පිහිටා තිබෙන්නේ. එතකොට දත් දෙක මුල් 3ක් හා අග 3ක් සමග තියෙනවා. ඒත් ඔය විදිහට මේ දත් කොටාසය අපිට වෙන් කරගෙන බලන්න පුළුවන්. එතකොට දැන් අර අට කතාවේ විසුද්ධි මාර්ගයේ දැන් හැම තැනකදීම මේ ගැන විස්තර කරලා තිබෙනවා. ඒ දත්වල ස්වභාවය සංඨාන පිහිටා ඒ සංඨාන ගැන. එතකොට ඔය යටි ඇන්ද යම් විදියකටද උඩ ඇන්දෙත් ඒ හා සමානව අපි තේරුම් කරගත යුතු වෙනවා. දිසා වශයෙන් උඩ දිසාවේ පිහිටා තිබෙනවා. අවකාශ වශයෙන් දෙහණු ඇටෙහි පිහිටා තිබෙනවා. ඒ කියන්නේ හණු ඇට දෙක. හණු ඇට දෙක නැත්නම් අපි කියන හක්ක කියලා ඒ හකු දෙක අතර තමයි මේ කියන දන්තය පිහිටා තිබෙන්නේ. පරිච්ඡේද වශයෙන් ගත්තොත් යට හණු ඇටෙහි පිහිටි Tamanගේම මුල් තලයෙන්ද මතු අහසෙන්ද සරස ඔවුනෝන්ගෙන්ද පරිච්ඡින්නයි. දත් දෙකක් එක්ව නැත්තේ එම දත් පිළිබඳ සභාග විසභාගය අපි දැනගන්න ඕනේ. එතකොට දැන් ඔය දැන් දත් ගත්තොත් එහෙම අර මැටි බඳුනක පිළිවෙලින් මේ සිටවාගෙන යන ලබු වැට සමන් මල් කැකුළු ඉද්ද මල් කැකුළු වගේ හිටව යනකොට අපට තේරෙනවා මේ අපේ ශරීරේ කොහොමද මේ දත් පිහිටා තිබෙන්නේ කියලා. එතකොට මෙහෙමනම් මේ දන්තයෝ පැහැයෙන් සුදු පැහැටයි. සටහනේ නොඑක් සටහන් තියෙන එකම සටහනක් නැහැ වෙනස්. එකින් එකට දන්තෙන් දන්ත සටහන් වෙනස් වෙනවා. දිසා වශයෙන් උඩ දිසාවේ පිහිටනවා.
එතකොට පිහිටි තැන් වශයෙන් ගත්තොත් හණු ඇට දෙක අතර පිහිටා තිබෙනවා. පරිච්ඡේද වශයෙන් ගත්තොත් හණු ඇටෙහි පිහිටි මුල් සහිතයි අග අහසින් සරස ඔවුනොවුන්ගෙන් වෙන් වී පවතිනවා. එතකොට මේ කියන දන්තයෝ දත් ඇට වර්ණයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය කියලා අපිට පිළිකුල් වශයෙන් වඩන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ කයෙහි සම තචෝ. මේකත් දීර්ඝ විස්තරයක් තිබෙනවා. මොකද සම කියන එකත් අපි දැන් ගත්තොත් මේ සම කියලා කියන්නේ මුළු ශරීරේම වසාගෙන සිටින දෙයක්. එතකොට මේ සමේ තියෙන එක එක වර්ණ කළු පාට වර්ණ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අට කතා කියන්නේ කාල, සාම, පීතාදී වන්නා කියලා කියන්නේ. ඒ කියන්නේ කාල කියලා කියන්නේ කළු පාට. සාම කියලා කියන්නේ ස්යාම වර්ණ, ස්යාම. සමල් ස්යාම කියලා කියන්නේ අපි ඔය ඒකත් ඔය කහ පාටට මිශ්‍ර වෙච්ච වර්ණයක්. පීත වර්ණය කහ පාටම තමයි. එතකොට ආදි කියනකොට තවත් වර්ණ තියෙන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ අපි දැන් මේ කතා කරන මතු පිටින් සමක් තියෙනවනේ. දැන් මේ සම අපි සම්පූර්ණ හෝරලා ගලවලා ගත්තොත් එහෙම දෙබර ගෙඩියක් හා සමානයි. ඒ කියන්නේ පුංචි ගෙඩියක් පොඩි අතට ගන්න පුළුවන් පොඩි දෙබර ගෙඩියක් වගේ පොඩි ප්‍රමාණයක්. මේ ඔක්කොම හැම එකතු කරගත්තොත්. එතකොට මෙන්න මේ හැමට ඒ සිවි උලුප්පා අපි අරගෙන ඉවරලා එතකොට මේ කියන වර්ණය අපිට පැහැදිලිව දකින්න ශ්වේත වර්ණය කියන. මොකද අපි ඇත්තටම හැම කියලා කියන්නේ මේ උඩින් තියෙන කුණු හැමට යටින් තියෙන වර්ණය තමයි අපි කතා කරන්නේ. එතකොට ඔන්න ශ්වේත වර්ණය. එතකොට දැන් සංඨාන වශයෙන් ගත්තොත් එහෙම මේක නොඑක් සංඨානයි. මොකද දැන් පයේ ඇඟිලි වල තියෙන සම වෙනස්, ගොප් ඇට වල තියෙන සම වෙනස්, ඒ වගේම කලව වල තියෙන සම වෙනස්, ඒ වගේම උඩු කොටසේ පපුවේ තියෙන උදරයේ කොටස, පිටකොන්දේ කොටස, බෙල්ලේ කොටස, මූණේ කොටස, සිරසේ කොටස, අත්වල මේ එකින් එකට සම පිහිටා තියෙන ආකාරය වෙනස්. ඒකින් සර සංඨාන වශයෙන් දීර්ඝ විස්තරයක් අට කතාවේ ත්‍රිසුද්ධි මාර්ගයේ පෙන්වලා තිබෙනවා. දැන් සාමාන්‍ය කියනවා පාවල ඇඟිලි වල තියෙන මේ සම ගත්තොත් පටපණු කෝෂ වගේ. ඒ පටපණු කෝෂ බෙදලා තියෙන්නේ කොහොමද? ඒ වගේ කියලා කියන මේ පාවල අපේ හැම ස්වභාවය තේරුම් ගන්න කියලා කියන්නේ. එතකොට මේ පිටිපතුල් සම ගත්තොත් එහෙම හරියට මේ පාවහන් වල යට අඩිය වගේ තාම ගොරෝසුයි. ගොරෝසු හමක් තියෙන යටිපතුලේ. එතන පිටිපතුලේ. ඒ වගේ ජංගා සම ගත්තොත් එහෙම තල් කොළ වගේ. ඒ කියන්නේ තල් කොළේ හොඳට සිනිඳු බවක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ ජංගා සම බොහොම සිනිඳුයි. සිනිඳුත් එක ගොරෝසු බවක් තියෙනවා. ඒ වගේ අර මේ තෙල් ගතියක් වගේ තේරෙනවා. ඊළඟ කලවේ සම ගත්තොත් එහෙම සාල් පිරු දිග පසුම්බියක් වගේ. ඒ කියන්නේ හාල් පුරවගත පසුම්බියක් වගේ කියන්නේ. ආනිසත සම ගත්තොත් තියෙන දිය පිරු පෙරහන් කඩක් වගේ කියලා කියන පෙරහන් වගේ කියලා කියනවා. පිටේ තියෙන මේ සම පුවරුවක් වසාලු සමක් වගේ. කියන්නේ යම්කිසි ලෑල්ලක් මේ පුවරුවක් වහලා තියෙන වගේ තමයි මේ පිටේ තියෙන සම අපිට තේරුම් ගන්න කියන්නේ. එතකොට මේ බඩේ සම ස්වභාවය තේරුම් ගන්න කියන මේ වීණාවක් වෙලාගත්ත වීණාවක සිරස කොටස වෙලා තියෙනවා වගේ ස්වභාවයක් තේරුම් ගන්න කියනවා. එතකොට අපි ওই විදිහට ගත්තාම මේ සම එකින් එකට සංඨාන වශයෙන් වෙනස් වෙලා යන හැටි තේරුම් කරගන්නට ඕනේ. එතකොට දැන් අවසානයේදී හිසේ සම ගත්තොත් දැන් පාත්‍රා තව එකක් වගේ. අපි දැන් පාත්‍රයක් දාන පසුම්බිය තියෙන්නේ. ඒ පසුම්බියක් වගේ තමයි හිසේ තියෙන සම. එතකොට මේ සම අරමුණු කරගෙන අපි
උඩුතොලේ ඉඳලා උඩුතොල යටිතොල ඒ වගේ මුළු ශරීරයේ කොටස් එකින් එකට අපි පරීක්ෂා කරනකොට ඒ යෝගියා පුළුවන් තරම් උත්සාහවත් වෙන්නට ඕනේ ඒ උපමාවන්ගෙන් ව්‍යවස්ථාපනය කර දුන්න ආකාරයටම ඒ සම වෙන් වශයෙන් දකින්න වෙන් වශයෙන් තේරුම් කරගන්න. එතකොට ඒ විදිහට වෙන් වශයෙන් හොඳට දකින්න පුළුවන් නම් තමයි ඒ භාවනාවේදී සියුම් වශයෙන් හරි ඒ හැමේ නියම ස්වභාවය වැටහෙන්නේ. දිශා වශයෙන් ගත්තොත් උඩ යට දිශා දෙකේම පිහිටා තිබෙනවා. අවකාශ වශයෙන් ගත්තොත් ඒ මුළු ශරීරය වෙලාගෙන පිහිටා තිබෙනවා. පරිච්ඡේද වශයෙන් ගත්තොත් එහෙම ඒ තැන්වල පිහිටා තියෙන තැන මතු අහසින් මේක වෙන් කරලා අපට ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ කියන සමගත්තොත් පැහැයෙන් සුදු පැහැ වෙන්න පුළුවන්. අපට පේන විදිහට සමහරක් වෙලාවට මේක කළු පැහැ, කහ පැහැ එක විදිහ පැහැයෙන් ගන්න පුළුවන්. ඊළඟට සටහන් ගත්තොත් නොඑක් සටහන් තියෙනවානේ. අත්වල අත්පා ඇඟිලි පයේ කලව මේක සටහන් පිහිටා තියෙන ආකාර තේරුම් ගන්න. දිශා වශයෙන් උඩ යට දෙදිශාවෙන් පිහිටා තියෙනවා. පිහිටි තැන් වශයෙන් ගත්තොත් මුළු ශරීරයෙන් වෙලාගෙන පිහිටා තියෙනවා. පරිච්ඡේද වශයෙන් ගත්තොත් මේක යට පිහිටි තැනින් මතු අහසින් වෙන් කරලා අපට ගන්න පුළුවන්. එතකොට දැන් මේ කියන සම අපට පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා නම් මේ සමෙහි වර්ණයෝ නැත්නම් මේ සමෙහි සම වර්ණයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය. ඔන්න ඔය විදිහට අපට පුළුවන් දුක්ගන්ධෝ අසුචි කායෝ කුණපෝ උක්ක රූපමෝ නින්දිතෝ චක්කු භූතේහි කායෝ බාලාභි නන්දිතෝ. ඒ කියන්නේ මේ කයෙහි කය වනාහි දුගඳයි, අපවිත්‍රයි, කුණපයක්, කසල ගොඩක්, ඒ වගේ වර්චස් කුණපයක් වෙන්නේ. නුවණැත්තන් විසින් නින්දිතව අනුවණයන් විසින් ප්‍රිය කරන ශරීරයක් මේ ශරීරය. එතකොට එහෙනම් බලන්න අපට මේ ශරීරයේ ඒ කෙස් ලොම් නියතත් සම් කියන කොටස් අපට එකින් එකට මේක වෙන් කරලා ඒ වගේම ගලපලා පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟ අල්ල චම්ම පටිච්චන්නෝ නවද්වාරෝ මහා වනෝ සමන්තතෝ පග්ගරති අසූචි පූති ගන්ධියෝ. මේ කයෙහි කය තෙත්තු සමකින් වහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දොරටු 9කින් අසූචි වැగిරෙනවා. පරණ වූ තුවාලයක් වගේ. ඒ තුවාලය පරණ වුණාම මොකද නැවත මේ තුවාලේ පරණ වෙන්න කොයි වෙලාවෙ සරම ගලනවනේ. ඒ වගේම කුණු ගඳ හමන අපවිත්‍ර වූ අපවිත්‍ර දේ හාත්පසින් වැగిරෙන ශරීරයක්. සචේ ඉමස්ස කායස්ස අන්තෝ බාහිරතෝ සියා දණ්ඩන් නූන ගහෙත්වාන කාකේ සෝනේජ වාරේ. ඉතින් මේ ශරීරයාගේ ඇතුල් පැත්ත පිට පැත්ත, ඒ කියන්නේ ඇතුළ පැත්ත පිටට හරවනකොට ඒකාන්තයෙන්ම දණ්ඩක් රැගෙන බලු කපුටන් වැළැක්විය වන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ගත්තොත් එහෙම මේ ශරීරයේ හැම ඉවත් කරොත් වෙන්නේ තමන්ගේ ඇඟේ වහන ඒ බලු කපුටන් මැස්සන් සත්තු ටික එලව ගන්න තමන්ටවත් පුළුවන්කමක් නැහැ. දණ්ඩක් අරගෙනවත් ගහලා පන්නන්න පුළුවන්කමක් නැහැ, වළක්ව ගන්න වෙනවා. ඒතරම් මේක සත්තුන්ට ආහාරයක්, කුණප කොට්ටාසයක් කියලා අපට මෙනෙහි කරලා හිතට වීර්ය, ශක්තිය ඇති කරගන්න පුළුවන්. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහටත් පැරණි ආචාර්යන් වහන්සේලා උගන්වන විදිහටත් අපි දැන් ඔය පොඩ කොටස් ටික කතා කරගත්තා. දැන් මේක පැරණි ස්වාමින් වහන්සේලා මේක භාවනාවක් වශයෙන් සජ්ජායනා කිරීම
මුලින් පුරුදු කරලා තියෙනවා. අන්නේ සජ්ජායනාවත් අපට වැදගත් වෙනවා. මේක පුළුවන් අය කටපාඩම් කරගන්න, කටපාඩම් කරගෙන ඉවර වෙලා භාවිතා කරන්න. අපේ යෝගාශ්‍රමීය අස්මදාචාර්යෝත්තම යතිකරු පූජ්‍ය නා වූ අරිය ධම්ම ලොකු ස්වාමින් වහන්සේ විසින් තමයි මේ සජ්ජායනා කරන ක්‍රමය හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒක අපි සජ්ජායනා කරනවා. ඒකත් මේ ආධුනික යෝගාවචරයන්ට භාවනාව දියුණු කරගන්න පහසුවක් වෙයි. අත්ති ඉමස්මින් කායේ කේසා දෙතිස් කුණපයකින් සිදු වූ මේ කයෙහි හිස මත පිහිටියා වූ 2,50,00,000ක් පමණ වූ හිසකේ නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි කේසයෝ වර්ණයෙන් ගස් පෙනල ඇටමෙන් කළු පාට ඇත්තාහ. සටහනින් කිතුල් කෙඳිවන් සටහන් ඇත්තාහ. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් ඉදිරිපසින් නළල් තලයෙන්ද දෙපසින් දෙකන් සිළුවෙන්ද පිටුපසින් ගලවලුයෙන්ද පිරිසිඳිනා වූ හිස වෙලා සිටි සම මත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් යටින් හිස වෙලා සිටි සමෙහි වී ඇට අගක් පමණ බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද පිරිසිදීම් ඇත්තාහ. මේ කයෙහි කේසයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සටහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. අත්ති ඉමස්මින් කායේ ලෝමා තෙතිස් කුණපයකින් සිදු වූ මේ කයෙහි සකල කය වෙලාගෙන සිටි සම මත 90,000ක් පමණ රෝම කෝපයන්හි පිහිටියා වූ ලෝම නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළුවන් පැහැ ඇත්තාහ. සටහනින් අගින් නැමුණු සැවැන්දෙන මුල් වැනි සටහන් ඇත්තාහ. දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා කේසයන් පිහිටි තැන් හැර බෙහෙවින් ශරීරයේ වෙලාගෙන සිටි සම මත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් යටින් කය වෙලාගෙන සිටි සමෙහි ලේඩියකු තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද පිරිසිඳීම් ඇත්තාහ. මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සටහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. අත්ති ඉමස්මින් කායේ නඛා දෙතිස් කුණපයකින් සිදු වූ මේ කයෙහි ඇඟිලි අග පිහිටි නියපොතු නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි නියපොතු වර්ණයෙන් අප්‍රසන්න වූ සුදු පාට ඇත්තාහ. සටහනින් මාළු පිලී පොතු වැනි සටහන් ඇත්තාහ. දිසා වශයෙන් දෑතේ නියපොතු උඩ දිසාවෙහිද දෙපයේ නියපොතු යට දිසාවෙහිද පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් ඇඟිලි අග පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් යටින් හා වමින් වටින් තුන් පැත්තකින් ඇඟිලි අග මාංශයෙන්ද අගින් සහ මුදුනින් අහසින්ද පිරිසිඳීම් ඇත්තාහ. මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය, සටහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. අත්ති ඉමස්මින් කායේ දන්තා දෙතිස් කුණපයකින් සිදු වූ මේ කයෙහි දෙහණු මත පිහිටියා වූ දෙතිස් දත් ඇට නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි දෙතිස් දත් ඇට වර්ණයෙන් අප්‍රසන්න වූ සුදු පාට ඇත්තාහ. සටහනින් නානා සටහන් ඇත්තාහ. යටි දත් ඇන්දෙහි ඉදිරිපස මැද දත් සතර වනාහි මැටි පිඩක පිළිවෙලින් පිහිටියා වූ ලබු ඇට සතරක් වැනි සටහන් ඇත්තාහ. එයින් දෙපස එක එක දන්තයක් මුල් එකක් අග එකක් සහිත වන බැවින් ඉද්ද මල් කැකුලක් වැනි සටහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක්
මුල් දෙකක් අග දෙකක් ඇති බැවින් කරත්ත අඩලීයක් වැනි සටහන් ඇත්තාහ. ඉන් දෙපස දත් දෙක දෙක මුලක් මුල් තුන අග තුන බැගින් ඇත්තාහ. ඉන් දෙපස දත් දෙක දෙක මුල් සතර අග සතර බැගින් ඇත්තාහ. උඩු දත් ඇන් දෙහිද ඒ හා සමානය. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් දෙහණු මත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් යටින් හණු ඇටයෙහි පිහිටි මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද පිරිසිදීම් ඇත්තාහ. මේ කයෙහි දත් ඇට වර්ණයෙන්ද පිළිකුල්ය, සටහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. අත්තේ ඉමස්මින් කායේ තචෝ දෙතිස් කුණපයකින් සිදු වූ මේ කයෙහි සකල කය වෙලා සිටි සමනම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි සම වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තේය. සටහනින් ශරීර ප්‍රදේශ වැනි සටහන් ඇත්තේය. විශේෂ වශයෙන් වනාහි දෙපයෙහි ඇඟිලි සම පට පණුවන්ගේ පටකෝෂ වැනි සටහන් ඇත්තාහ. පිටිපතුලෙහි සම උපාහන හෙවත් සපත්තු සමක් වැනි සටහන් ඇත්තාහ. කෙන්ඩා සම බත් මුලක් ඔතන ලද තල්පතක් වැනි සටහන් ඇත්තාහ. කලවායෙහි සම වනාහි සහල් පිරුණු දිග පසුම්බියක් වැනි සටහන් ඇත්තාහ. ආනිසද සමවනාහි දිය පිරුණු පට පෙරහනක් වැනි සටහන් ඇත්තාහ. පිටෙහි සමවනාහි පුවරුවක් මත ඔතන ලද ගව සමක් වැනි සටහන් ඇත්තාහ. උදරයේ සමවනාහි මහා වීණාවක් ඔතන ලද ගව සමක් වැනි සටහන් ඇත්තේය. පපු වෙහි සමවනාහි බොහෝසෙයින් හතරැස් සටහන් ඇත්තේය. දෙයතෙහි සමවනාහි ඊතල කොපුවක් ඔතන ලද සමක් වැනි සටහන් ඇත්තාහ. පිටි අත් සම්වනාහි පනා කොපු වැනි සටහන් ඇත්තාහ. අත් ඇඟිලි සමවනාහි යතුරු කොපු වැනි සටහන් ඇත්තාහ. ග්‍රීවායෙහි සමවනාහි ගල් කංචුකයක් හෙවත් ග්‍රීවා සැට්ටයක් වැනි සටහන් ඇත්තේය. මුහුණේ සමවනාහි ලොකු කුඩා සිදුරු සහිත දෙබර කූඩුවක් වැනි සටහන් ඇත්තේය. හිසෙහි සමවනාහි පාත්‍රා පසුම්බියක් වැනි සටහන් ඇත්තේය. දිසා වශයෙන් උඩ යට දෙදිසාවේ පිහිටියේය. පිහිටි තැන් වශයෙන් සකල ශරීරයේ වෙලාගෙන පිහිටියේය. පරිච්ඡේද වශයෙන් යටින් මස් පිඩු වලින්ද උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද පිරිසිදීම් ඇත්තේය. මේ කයෙහි සම වර්ණයෙන්ද පිළිකුල්ය, සටහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. ඔය විදිහට අපට පුළුවන් අර සජ්ජායනාව දියුණු කරගන්න අයට සිංහලෙන් ඔය විදිහට ව්‍යවස්ථාපනය කරලා පිළිකුල් රස මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් පාලියෙන් මුණක් හදාගෙන මෙනෙහි කරන්න පුළුවන්. කොහොම නමුත් ඒ සජ්ජායනා කරමින් ඇති කරගන්න දැනුම, ඇති කරගන්න අවබෝධය, ඇති කරගන්න මානසිකාරය තමන්ට මනසින් ප්‍රතිවේක්ෂා කරද්දී, පරීක්ෂා කරද්දී මහෝපකාරී වෙනවා. දැන් අපි බලමු මේ කියන කොටස් පහ අපි එකින් එකට කොහොමද ප්‍රගුණ කරගන්නේ? අන්න ඒක තමයි වැදගත්ම කාරණා. මොකද දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ පිළිකුල් භාවනාවේදී උග්ඝහන නිමිත්ත, පටිභාග නිමිත්ත දක්වා හිත දියුණු වෙනවා. එතකොට දැන් මේ උග්ඝහන නිමිත්ත, පටිභාග නිමිත්ත දක්වා මේ යෝගී කොහොමද දියුණු කරගන්නේ කියන එක තමයි දැන් අපි අර සිතින් වඩන කෙනෙකුට දැන් කියලා දෙන්න හදන්නේ. දැන් අපි ගත්තොත් එහෙම තමන්ගේ ශරීරයේ කෙස් ලොම් නිය දත් සම් මේ පහන්. එතන මේ පස අපි එකින් එකට තමන්ගේ කෙස් දිහා හොඳට හිතෙන් බලන්න.
දැන් අපි දන්නවා කෙස් වල පරිච්ඡේදය අපි දන්නවා පිහිටා තියෙන ආකාරය දන්නවා. හොඳට හිතෙන් කේසා 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 කියලා හිතෙන් පිරිමදින්න තමන්ගේ කෙස් තට්ටු. හොඳට හිතෙන් පිරිමදින්න. පිරිමදෙමින් කේසා කේසා කියන මානසිකාරය කරන්න. ඒ කේසා කේසා කියලා මානසිකාරය කරාට පස්සේ ඒ මානසිකාරයත් එක්ක ඒ හොඳට තමන්ගේ කෙස් තමන්ගේ හිතට වැටෙනවා ප්‍රකට වෙනවා අර කිතුල් කිඳි වගේ කළු පාටට එක එක විදිහට මේ කෙස් ටික හොඳට තමන්ට තියෙනවා. බැරි වෙලාවත් තමන්ගේ කෙස් තමන්ට වැටෙන්නේ නැත්නම් අපට පුළුවන් උදව්වක් හැටියට බාහිර පුද්ගලයෙක්ගේ ඔය අවුල් වෙලා ගිය කැඩිලා බිඳිලා ගිය දුගද වහනේ වන ඒ කෙස් ගොඩක් අල්ලගන්න. ඒ කෙස් ටික අල්ලගෙන ඉවර වෙලා ඒ කෙස් හොඳට අරගෙන අපි හිතෙන් බලන කේසා 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 කියලා බලන්න. දැන් අපි Tamanට S2 ඇරලා ඒ කෙස් ටික ඉස්සරහා තියෙනවා නම් S2 ඇරලා ඒ කෙස් හොඳට හිතට ගන්නවා. අරගෙන ඉවරලා S2 පියාගෙන නැවත කේසා 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 කෙස් 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 කේසයෝ කේසයෝගේ Tamanට පුළුවන් හැටියට ඒ පුළුවන් විදිහට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරද්දී අර කෙස් කියන දේවල් හොඳට හිතට අරමුණු වෙනවා. අරමුණු වෙනකොට Tamanට පුළුවන් මේ කෙස් නිකම්ම නිකං වශයෙන් පිළිකුල් 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 කියලා මෙනෙහි කරනට වඩා දැන් අපි දන්නවා ඒ Tamanට කෙස් වල වර්ණය වැටහෙනවා නම් ඒ වර්ණය පිළිකුල් පිළිකුල් වර්ණ වශයෙන් පිළිකුල් 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 හොඳ සාන්ත මෙනෙහි කරන්න. හොඳට වර්ණ වශයෙන් පිළිකුල් සාන්ත මෙනෙහි කරන්න. හොඳට මේ වර්ණ වශයෙන් අර පිළිකුල් ඇවිදින් ඒ වර්ණ ඔක්කොම දුරු වර්ණ වෙලා අපවිත්‍ර වර්ණ වෙලා අප්‍රසන්න වර්ණ බවට පත් වෙලා යනකම් අපට පුළුවන් ඒ දේ මෙනෙහි කරන්න. ඒ වර්ණ වශයෙන් පිළිකුල වැටහෙනවා නම් හොඳයි. එද වැටහුණොත් අපි ඊළඟ පියවරට යනවා සටහනින් පිළිකුල්ලේ. ඒ කිතුල් කිඳි වගේ සටහන්නේ අන්න සටහන් වශයෙන් පිළිකුල්ලේ මෙනෙහි කරනවා. එතකොට කෙනෙකුට වර්ණ වශයෙන් ප්‍රකට වෙන්නේ නැත්නම් එයාට ඒ වර්ණ වශයෙන් කියන එක අත්හැරලා සටහනෙන් පිළිකුල බලන්න යන්න පුළුවන්. එතකොට සටහනෙන් පිළිකුල කියලා බලාගෙන යනවා. හොඳට මේ සටහන් වශයෙන් අර කැලි කැබලි වෙන් වෙලා ගැලවිලා ඒ තැන විසිරිලා තියෙන ආකාර හොඳට පේනවා. එතකොට දැන් හොඳට ඒ ගැන බලමින් ඉඳලා ඊට පස්සේ බලන ගන්ධයෙන් ගන්ධයෙන්ද පිළිකුල්ද. එතකොට මේක මේ රත් හඳුන් සුදු හඳුන් ඒ වගේම වටිනා මේ දේවල් වලින් හැදිච්ච දෙයක් නෙමෙයි. මේක ඊටාත්ම දුගඳ වහන වෙන දෙයක්. දැන් බලන්න කෙස් වගේ දෙයක් පිච්චුනොත් කොතරම් දුගඳද. ඒවා කෙස් වගේ දෙයක් වලට දාඩිය කුණු මිශ්‍ර වුණාම කොච්චර දුගඳද. ඒ වගේම දවස් දෙකක් අපි නාන්න නැති හිටියොත් එහෙම ඒ කෙස් කොතරම් අපිරිසිදු ගන්ධයක්. ඔය විදිහට අපි හිතමින් ඒ දේ මෙනෙහි කරනවා ගන්ධ වශයෙන්ද පිළිකුල් හොඳට මෙනෙහි කරනවා. එතකොට ඒ විදිහට පිළිකුල මෙනෙහි කරමින් මේ කෙස් ආශ්‍රිත කරලා තියෙන්නේ හැම ඒ වගේ මස් ලේ එතකොට දාඩිය මේ හැමදේම ආශ්‍රිත කුණක. නැත්නම් මේ කෙස් නිකම් මේ අර පිරිසුදු රෙද්දක් උඩ තියෙන දෙයක්. ඒවත් මේ සුවඳවත් වෙන මේ රත් සඳුන් ලෑල්ලක් උඩ සුදු හඳුන් ලෑල්ලක් උඩ ලීයක් උඩ තියෙන දෙයක් නෙමෙයි. අන්න පිළිකුල්. අන්න ආශ්‍රිත කුණපයසම හිතන හොඳට පිළිකුල මෙනෙහි කරන මේ කෙස් වල. ඒ පිළිකුල මෙනෙහි කරමින් ඊට පස්සේ පරිච්ඡේද වශයෙන් ගන්නවා. දැන් මේක වෙන් කරලා බලනවා. අන්න එතකොට මේ කෙස් ටික කොහොමද එන කෙස් ටික වෙන් කරලා අරගෙන පිළිකුල වශයෙන් බලනවා. එසේ අපට පියවර 5කට පුළුවන් අර කේසා කියලා අරමුණු කරගෙන කෙස් කියන දේවල් මතු වුණාට පස්සේ අපට පුළුවන් පියවර 5කට මේක පිළිකුල වශයෙන් වඩන්න.
එතකොට මේ පිළිකුල වශයෙන් පියවර 5කට වඩනකොට මේ පහෙන් ඕනෑම අවස්ථාවකදී උග්ඝාන නිමිත්ත පහළ වෙන්න පුළුවන්. දැන් කොහොමද උග්ඝාන නිමිත්ත පහළවන්නේ? දැන් එතකොට මේ කෙස්වල වර්ණය වැටහෙනකොට, సంతානෙ වැටහෙනකොට, ඒ දිසා අවකාශ පරිච්ඡේද වැටහෙනකොට තමයි මේ ක්‍රමක්‍රමයෙන් උග්ඝාන නිමිත්ත මතුවෙන්න පටන් ගන්න. ඇයි? දැන් බලන්න පින්වතුනි අපට යම්කිසි එළියක් නැතුව යමක් දකින්න බෑනේ. දැන් කළුවරේ අපි යනකොට කිසි දෙයක් අපට පේන්නේ එළියක් අවශ්‍යයි. එතකොට අපි දැන් කේසා කියලා අරමුණු කරද්දී ආධ්‍යාත්මික තමන්ගේ කෙස් හරි බාහිර පුද්ගලයන්ගේ කෙස් හරි අරමුණු කරද්දී ඒ ක්‍රමක්‍රමයෙන් ඒ අරමුණේ හිත පිහිටුවාගෙන ටික ඒ කෙස් කියලා අපට පේන්න ගන්නේ ඒ උග්ඝාන නිමිත්ත නිසායි. ඒ කෙස් පේනවා කියලා කියන්නේ වර්ණ වශයෙන් වැටහෙනවා, සංඨාන වශයෙන් වැටහෙනවා, දිසා අවකාශ පරිච්ඡේද වශයෙන් හොඳට මේ කෙස් වැටහෙනවා කියලා කියන්නේ අර පැතිරිච්ච යම් සියුම් ආලෝකයකින් තමයි ඒ කෙස් අපි දකින්නේ. අන්න එතනම තමයි උග්ඝාන නිමිත්ත. එතකොට මේ උග්ඝාන නිමිත්ත ඇති වුණාට පස්සේ අපි එතනින් නතර නොවි. හොඳට අර පිළිකුල් කියලා නැවත සාන්තව මෙනෙහි කරනවා. ගැඹුරට මෙනෙහි කරනවා. ගැඹුරෙන් ගැඹුරට මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් අපි යනකොට අර කෙස් කියන දේවල් අර හොඳට පිළිකුල් වෙලා බොඳ වෙලා ඒවා නිකන් දුරු වර්ණ වෙලා එක ආකාරයට මේ කෙස් හොඳට පේන්න පටන් ගන්නවා. ඒ පෙනීමම තමයි පින්වතුනි පටිභාග නිමිත්ත කියලා කියන්නේ. එතකොට දැන් මේ පටිභාග නිමිත්ත කියන එක බාහිර පුද්ගලයන්ට ඇතිවෙන්න පුළුවන් ඇති වුණාට ඒක ධ්‍යානයකට යන්න පුළුවන් පටිභාග නිමිත්තක් නෙමෙයි. මොකද ඒක උපචාර සමාධියේම අවස්ථාව කාමාවචර කුසල් ජවන් තමයි පහළවන්නේ. එතකොට දැන් තමන්ගේ ශාරීරික තමන්ගේ කෙස් අරමුණු කරගෙන අර වගේම පිළිකුල් වශයෙන් මෙනෙහි කරමින් යනවා. හොඳට කෙස් ටික ප්‍රකට වෙනකොට උග්ඝාන නිමිත්ත මතුවෙලා නැවත ඒ තුල හොඳට හිත පිහිටුවාගෙන ඉන්නකොට තමන්ගේ කෙස් ටික හොඳට පේන්න ගන්නවා. වට පටිභාග නිමිත්ත නිසා තමයි කෙස් පෙනෙන්නේ. එතකොට දැන් අපි පටිභාග නිමිත්ත ගත්තොත් ඒ පටිභාග නිමිත්ත තියෙනවා කියලා කියන්නේ ආලෝකයේ බලවත්ව පිහිටියා කියන එකයි. එතකොට ඒ ආලෝකයේ බලවත්ව පිහිටියා කියලා කියන්නේ අනිවාර්යයෙන් අපි දන්නවා ඒ ආලෝකයේ තුලින් ආලෝකය නිසා තමයි ඒ කෙස් හොඳට විනිවිද පේන්න පටන් ගත්තේ. අන්න තමන්ගේ පටිභාග නිමිත්ත බලවත් වෙනකොට කෙස් ප්‍රකට වෙනවා. හොඳට ගැඹුරට ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන කෙස් අපි හොඳට පිළිකුල් වශයෙන් නැවත සාන්ත විත පවත්වනකොට තමයි අර ඒ පටිභාග නිමිත්ත මතුවෙලා ඒ කෙස් ඔක්කොම පිළිකුල් වෙලා බොඳ වෙලා ඒකේ පිළිකුල් හොඳට වැටෙමින් තමන්ගේ හිත ඒ තුළම සමාධිගත වෙලා ප්‍රථම ධ්‍යානයට බැස ගන්නවා. දැන් එතකොට ඔතනදී තව දෙයක් අපි දැනගන්නට ඕනේ. සමහරක් යෝගීන් කියනවා කෙස් වගේ දෙයක් අරමුණු කරගෙන පිළිකුල් වශයෙන් වඩද්දී එකපාරටම ආලෝකයක් ඇවිල්ලා ඒ ආලෝකයේ තුල හිත පිහිටුවාගෙන ධ්‍යාන වලට ගියා කියලා කියනවා. එතකොට කෙස් අරමුණු කරා විතරයි කෙස් ටික යටපත් කරගෙන ආලෝකයක් ඇවිදින් ඒ ආලෝකය අරමුණු කරගෙන ධ්‍යාන වලට ගියා කියලා කියනවා නම් ඒක තව පාරක් හිතන්නට ඕනේ. මොකද හේතුව පිළිකුල් භාවනාවේ අරමුණ ආලෝකය නෙමෙයි. පිළිකුල් භාවනා අරමුණ ඒ කුණප කොටස්. එහෙනම් ඒ කුණප කොටස් එකින් එකට අපි අරමුණු කරගෙන ඒ මෙනෙහි කරමින් වඩනකොට තමයි ක්‍රමක්‍රමෙන් අපේ හිත ප්‍රථම ධ්‍යානට බැස ගන්න. එතකොට මේ ප්‍රථම ධ්‍යානට බහිනවා කියලා කියන්නේ බැස ගන්නවා කියලා කියන්නේ ආලෝකය තුලින් මේ කෙස් හොඳට දකින්න ඕන. කෙස් ප්‍රකට වෙන්න ඕන. ඒ කෙස් ප්‍රකට වෙන්නේ නැත්නම් ඒක ගුරුවරයාත් එක්ක කතා කරලා බලන්න
ඒක එතන ඇත්තටම සමාධියක් තියෙනවද නැද්ද? ඇතම් කෙනෙකුට සමාධියක් වෙන්නත් පුළුවන්, නොවෙනව නෙමෙයි. නමුත් බහුල වශයෙන් ඒ පිළිකුල් භාවනාවේ ධ්‍යාන සමාධිය කියලා කියන්නේ ඒ අරමුණු කරන කුණප කොටස හොඳට ප්‍රකට වෙලා විනිවිදව දකින්නට ඕන. දැන් එතකොට මේ කෙස් ඒ විදිහට පුරුදු වුණා වගේ අපට පුළුවන් ශරීර ලෝම කෝපයක්. තමන්ගේ ලෝම කෝපයන් තමන්ට පිළිකුල් වශයෙන් මුලින් දකින්න බැරි නම් අර බාහිර පුද්ගලෙක්ගේ වගේ හරි කමක් නැහැ. ඒ ලෝම කූප දැකලා අරමුණු කරගෙන අර මුලින් වගේම හොඳට පරිකරම කරලා ඒ ලෝම පිළිකුල් වශයෙන් අරගෙන ආධ්‍යාත්මයට හිත යොමු කරගෙන තමයි තමන්ගේ ලෝමයන් තුලින් ප්‍රථම ධ්‍යානෙ දක්වා හිත දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ නියපොතු නම් බොහොම අපි හැම වෙලේම ප්‍රියයි මනාපයි සාන්තයි කියලා දකින්න දේවල්නේ. හැබැයි බාහිර අපි ගත්තොත් අර නියපොතු කුණු වෙලා ගැලවිලා සරව ගලමින් ඒ වගේම වෙන් වෙලා ඒ අපවිත්‍ර වෙලා තියෙන නියපොතු අරමුණු කරගත්තොත් ඒ දුර්වර්ණ වෙලා තියෙන අප්‍රසන්න වෙලා තියෙන නියපොතු අරමුණු කරගෙන ඒ නියපොතු සියල්ලක් නියපොතු කියලා අරගෙන ඉවර වෙලා පිළිකුල් සාන්තව වඩන්න. එසේ වඩලා එතනින් ඇති කරගන්න ශක්තියෙන් තමන්ගේ නියපොතු දිහා බලන්න. එතකොට තමන්ගේ නියපොතු තමන්ට පිළිකුල් වශයෙන් වැටහෙනවා. අර මුලින් කියලා දුන්න ආකාරයට ආකාර පහකට මේක වෙන් කරගෙන හොඳට පිළිකුල් වශයෙන් මෙනෙහි කරමින් තමන්ට පුළුවන් ඒ පටිභාග නිමිත්ත අර්පණ ප්‍රථම ධ්‍යානෙ දක්වා හිත දියුණු කරගන්න. ඊළඟට දත් ඇටගත්තොත් දැන් දත් නම් ඉතින් තාමත් පහසුයි. මොකද අපි හැම වෙලේමත් මේ දත් කියන පිළිකුල් වශයෙන් දකිනවා. අවදි වෙලා දත් මෙන්දේ නැත්තම්, පිරිසුදු කරගත්තේ නැත්තම්, ආහාර අරගෙන පිරිසුදු කරගත්තේ නැත්තම් මේ තමන්ගේ මුඛයෙන් වහණේ වන දුගඳ තමන්ටව දරා ගන්න බැහැ. තරම්ම අප්‍රසන්නයි. තරම්ම පිළිකුලක්. ඉතින් ඒක නිසා අපි දැන් එක රැයක් ආහාර සහිතව මේ දත් තියාගත් උදේ වෙද්දි පුදුම ගඳක් අප්‍රසන්නයි නේද? අන්නේ පිළිකුල මෙනෙහි කරමින් තමන්ගේ දත් ඇට දත් පේලි හොඳට හිතින් අරමුණු කරගෙන මේ දත් පිළිකුල් කියලා මෙනෙහි කරනවා. ඒ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන් හොඳට පිළිකුල් කියලා මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරගෙන යනකොට තමන්ට ඒ තමන්ගේ දත්වල පිළිකුල හොඳට පේන්න පුළුවන්. දත් ඈත් වෙලා, ගැලවිලා, අප්‍රසන්න පැහැයට හැරිලා, කුණු වෙලා යමින් මේක පිළිකුල් වෙන හැටි දකින්න පුළුවන්. තමන්ගේ දත් තමන්ට පිළිකුල් වශයෙන් දකින්න බැරි නම් අර බාහිර පුද්ගලයන් බාහිර වශයෙන් අපි දැකලා දෙන දත්වල පිළිකුල ඒ වගේ පිළිකුල් දත් දැකලා ඒ ආකාරයේ පිළිකුල මෙනෙහි කරමින් තමන්ගේ දත් මේ ඒ වගේ තමයි හොඳට පිළිකුල මෙනෙහි කරන්නේ. එතකොට මේ දත් පිළිකුල වශයෙන් මෙනෙහි කරගත්තොත් අර ආධ්‍යාත්මිකව ඒ ප්‍රථම ධ්‍යානෙ දක්වා හිත දියුණු කරගන්න පුළුවන්. ඊළඟ තමන්ගේ සමගත්තොත් මතු පිටින් තියෙන මේ කුණු හමක් නේද? මේ මතු පිටින් තියෙන හම සම්පූර්ණ ගලවලා ඒ මතු පිටින් තියෙන හමට යටින් තියෙන හම තමයි නියම හම. එතකොට ඒ සුදු පාටට සමහරක් වෙලාවට මේ අප්‍රසන්න සුදු පාටක් මේ තියෙන හම මෙනෙහි කරනවා. එතකොට තමන්ම හිතෙන් හිසේ ඉඳලා පාදාන්තය දක්වා මේ උඩින් තියෙන කළු හම අයින් ගලවන්න. තච්චෝ හොඳට ගලව ඉවත් කරමින් මේ හම සම්පූර්ණයෙන් පිළිකුල් මෙනෙහි කරන්න. එතකොට හිතෙන් අරමුණු කරන්න මෙස් වහනවා. ඒ වගේ නොයේ සත්තු වහනවා. සත්තුන් මේක ආහාරයක් වෙනවා. ලේ එළියට විදිනවා. එතකොට මේ හැමේ ස්වභාවය හැම විතර අරමුණු කරන්න. හැම හොඳට පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න. තමන්ගේ හැම තමන්ට පිළිකුල් වශයෙන් වැටහෙන්නේ නැත්නම් ඔය සමහරක් දැකලා ඉතින් පිච්චිච්ච අයගේ හැම දැකලා තියෙනවානේ. ඒ වගේම සමහර ලොකු තුවාල වෙච්ච අයගේ හැම දැකලා තියෙන්නේ. ඒ වගේ දේවල් අරමුණු කරගෙන ඒ හැම පිළිකුල් හැම හොඳ අරමුණු කරලා පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න. ඒ හා සමාන මගේ හැමත් කිය හොඳට මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරමින් ඒ හැමේ ස්වභාවය දකින්න හැමේ පිළිකුල වටහා ගන්නට හැමේ පිළිකුල තුලින් ඒ උග්ඝාන නිමිත්ත පටිභාග නිමිත්ත දක්වා දියුණු කරගෙන හිත ප්‍රථම ධ්‍යානෙ දක්වාම දියුණු කරගන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි යම්කිසි කෙනෙක් මේ පළවෙනි කොටස් පහ
එකින් එකට එක දවසක් නෙමෙයි අර සජ්ජායනාව දින කීපයක් කරනවා අනුලෝම වශයෙන් නැවත පටිලෝම වශයෙන් අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරනවා හොඳට සිංහලෙන් වාක්‍ය හදාගෙන මෙනෙහි කරනවා ඒක මෙනෙහි කරමින් සාන්තව හිත ඒ තුල පවත්වා ගනිමින් ඊට පස්සේ අපි සජ්ජායනාව නවත්තලා ඒ තුලින් ඇති කරගත්ත දැනුමත් ඒ තුලින් ඇති කරගත්ත චිත්ත ශක්තියත් පාදක කරගෙන හිතින් හොඳට මේ කොටස් එකින් එකට පිළිකුල් වශයෙන් මෙනෙහි කරමින් හිත දියුණු කරගන්නකොට අන්න තමන්ට පුළුවන් ලොකු ආධ්‍යාත්මික සුවයක් ආධ්‍යාත්මික ශාන්තියක් ඇති කරගන්න. එතකොට මේ ආධ්‍යාත්මික සුවයට යන්න පුළුවන් එක මාර්ගයක් මම කියලා දුන්නා. තාම මෙතන මාර්ග දෙකක් තියෙනවා. මම එකක් කෙටියෙන් මතක් කරන්නම්. ඒ මාර්ග දෙක තමයි පින්වතුනි. දැන් අපි කේසා අරමුණු කරන යනකොට හොඳට කෙස් දැනෙනවා. කෙස් ප්‍රකට වෙනවා. ඒකට ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන්, බාහිර වෙන්නත් පුළුවන්. එතකොට මේ ආධ්‍යාත්මික හරි බාහිරයි තමන් අරමුණු කරන කෙස් හොඳට ප්‍රකට වුණාට පස්සේ බලන්න මේ තමන් එක්ක වටපිටාව හැමතැනම මේ කෙස් විසිරීලා පැතිරලා තියෙන ආකාරය බලන්න. එතකොට දැන් මේ කෙස් එක තැනක නෙමෙයි. මේ බලන තැන්වල කෙස්. එතකොට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ වටපිටාවේ තමන් භාවනා කරන තැන තමන්ගේ ගමේ නගරේ මේ ලෝකයේ සක්වල හැම තැනම මේ කෙස් කියන කොටස් විසිරීලා තියෙන ආකාර අරමුණු කරන්න. ඉතින් ඒ කාලයක් යනකොට අරමුණු කරන්න පුළුවන්. ඉතින් හොඳට බලන තැන කෙස් දකින්න. එතකොට ඒ විදිහට කෙස් හොඳට ප්‍රකට වුණාට පස්සේ මේ කෙස් වල වර්ණය බලන්න. හොඳට වර්ණය. එතකොට අපි දන්නවා මේක කළු පාටයි කියලා කිව්වට මේක තද නිල් පාට. මෙතනදී තද නිල් පාට. එතකොට මේ කෙස් ඔක්කොම හැමතැනම කෙස් විසිරලා තියෙන එක දිගටම කිසිම හිරසක් නැහැ. එකින් එකට කෙස් එකතු වෙලා තියෙනවා, විසිරලා තියෙනවා. මේ කෙස් අරමුණු කරගත්තට පස්සේ ඒ කෙස් වල තියෙන පාට තද නිල් පාටක් කළු පාට කියලා කතා කරන තද නිල් පාටක් තියෙනවා. එතකොට මේ ඒ පාට අරමුණු කරගෙන නිල් පාට නිල් කියලා සාන්තව අරමුණු කරනකොට අතීත ජීවිතවල නිල කසුනේ වඩලා පළපුරුද්දක් තියෙනවනම් අත්දැකීමක් තියෙනවනම් භාවිත සිතක් තියෙනවනම් සමහරක් යෝගීන්ට අර නිල් පාට අරමුණු කරද්දිම ඒ කෙස් වලින් එකපාරටම නිල් පාට කසින මණ්ඩලයක් නැත්නම් කසින ආකාශයක් උගුල්වලා එන්න පුළුවන්. එතකොට නිල් පාටට කසින මණ්ඩලයක් එකපාරට මතුවලා ආවොත් ඒ තුලම හිත පවත්වාගෙන නීල කියලා සාන්ත හිත පවත්වද්දී ඒතරට කෙස් කියන සංඥා අමතක කරනවා. මොකද කෙස් වලින් අරමුණු කරලා ගත්ත නිල් පාට අපි ගත්තනේ. ඒ කෙස් වලින් වර්ණය අරගෙන ඉවර වෙලා ඒ වර්ණය විතර පරිකරම කරන එක පිළිකුල් වශයෙන් අපි හිතන්නේ නැහැ. ඒ සම්මුති අරමුණු කරගෙන පඤ්ඤාති අරමුණු කරගෙන පිළිකුල් වශයෙන් හිතන්නේ නැතුව වර්ණය නිල් පාට කියලා මෙනෙහි කරලා අර නිල් පාට කසින මණ්ඩලයක් කෙනෙකුට පහළ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක බොහෝ යෝගීන්ට පුළුවන් කමයක් තියෙනවා. ඒක කරලා බලන්න. එතකොට මේ නිල් පාට කසින මණ්ඩලය ඇති වුණාට පස්සේ හැබැයි ඒ වගේ දේවල් ඇති වෙන්නේ අර ආනාපාන සතියෙන් ඒ චතුත්ථ ධානයට අපිට හොඳට පුරුදු කරලා තියෙනවා නම් ඒ පටිභාග නිමිති අධ්‍යක්ීන් තියෙන යෝගියෙන් ඉතා පහසුවෙන් මේක වැඩෙනවා. අර අලුතෙන්ම පටන් ගන්න යෝගියෙකුට ගොඩක් අපහසු වෙන්න පුළුවන්. ඒක ඉතින් කරලා බලන්න ඕනේ. එතකොට නිල් පාට පටිභාග නිමිති ඇති වුණාට පස්සේ ඒ පටිභාග නිමිති තුළ හොඳට හිත තියාගෙන ඒ නීල කියලා මෙනෙහි කරන හොඳට ඒ නිල් පාට වර්ණය ප්‍රභාස්තර වෙලා ඒ බලවත් වෙලා නොසෙල්වි ඒ පටිභාග නිමිත්ත ඇතුළටම අපි කිඳා බහින ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අපි බලන තැන නිල් පාටද ආලෝකයක් ඇතුළේ ඉන්නවා වගේ. අන්න එතකොට කෙලින්ම මේ ප්‍රථම ධානයේ හිත දැසගෙන ඉන්නේ. එතකොට ඒ තුළ අපි පැයක් හෝ දෙකක් හෝ තුනක් හරි කමක් නැහැ.
හිත සාන්තව පවත්වා ගන්න පුළුවන් නම් අන්න අපට වැටහෙනවා. එතකොට ඒ මෙනෙහි කරන්න පුළුවන් ධානාංග. එතකොට ওই විදිහට පටිභාග නිල් පාට පටිභාග නිමිත්ත සකස් කරගෙන ඒ නිමිත්ත තුළ ඉස්කඳා බහැලා අපට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන දක්වා රූපාවචර ධ්‍යාන වඩලා එතනින් එහාට අරූප ධ්‍යාන වඩන්නත් පුළුවන්. එතකොට බලන්න කොච්චර දිග ගමනක් අපට යන්න පුළුවන්ද. එතකොට මේ කෙස් අරමුණු කරගෙන එක පැත්තකින් පිළිකුල් පැත්තට ගියොත් එහෙම ආධ්‍යාත්මික කේසයන්ගෙන් ප්‍රථම ධ්‍යානෙ විතරයි, බාහිර කේසයන්ගෙන් ධ්‍යාන වල යන්නත් බෑ. හැබැයි ඒ කෙස් වල වර්ණය අරමුණු කරගෙන කසින නිමිත්තක් පහල කර නීල කසින නිමිත්ත පහල කරගත්තොත් ඒ නිමිත්ත පාදක කරගෙන ඒ පටිභාග නිමිත්ත බලවත් කරගෙන අපට යන්න පුළුවන් දීර්ඝ ගමනක් කියන එක තමයි මෙතනදී පෙන්වා දෙන්නේ. එතකොට එහෙමනම් අපි ඔය කෙස් විතරයි කිව්වේ. හැබැයි ඔය වගේම ලෝම වලදී ඒ වර්ණයක් අපිට වතු කරගන්න පුළුවන් නම් ඉතින් නිල් පාටයි වතු කරගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් අපි පුළුවන් දේ විතරක් කරනවා. එතකොට නියපොතුල් සුදු පාට කියන දේ අරමුණු කරගෙන නියපොතු හැමතැන විසිරී තියෙන ආකාරය අරමුණු කරගත්තොත් ඒ නියපොතුල් තියෙන සුද වුණත් අරමුණු කරගෙන අපිට ඕදාත කසින පොදවන්න පුළුවන්. හැබැයි ඒ නියපොතෙන් කුඩා අරමුණක් නිසා ගොඩක් අයට අපහසු වෙනවා. මොකද ඒ අරමුණ ඒ ගන්න කොනප කොටාසේ වර්ණේ විශාල එකක් නම් ලේසි. කෙස් නම් අර පැතිරිච්ච කෙස් ගොඩක් නිසා පහසුයි. නියපොත ඒ වගේ දත් ඇටත් අරමුණු කරගෙන අපට ඕදාත කසින පුදවන්න පුළුවන්. ඉතින් ওই විදිහට මේ යෝගීන්ට මේ පළවෙනි කොටස් පහ ඇසුරු කරගෙන අපි ඔය පිළිකුල් වශයෙන් සජ්ජායනා කරලා ඒ පිළිකුල් වශයෙන් ධ්‍යාන ප්‍රථම ධ්‍යාන දක්වා වඩා ගන්න ක්‍රමයක් කියලා දුන්නා. ඇතම් යෝගීන්ට ඒ කොටාසයන් ඇතම් කුණප කොටාසයන් ඒ වර්ණ අරමුණු කරගෙන වර්ණ කසින වඩන්න පුළුවන් හැටිත් අපි මතක් කළා. එහෙමනම් අපි මේ දේශනා මාලාවේ අවසානයේදී මේ එක එක කුණප කොටාසයක් ගන්න අපි විදර්ශනා පැත්ත කියලා දෙනවා ඒක අවසාන දේශනාවට. එතකොට අපි එහෙනම් අද දවසේදී ඒ පළවෙනි කොටස් පහ විතරයි මම විස්තර කර දුන්නේ. නමුත් ඉදිරියට මම වේගෙන් විස්තර කරන වැඩි කාලය ගන්න නැතුව එහෙමනම් අපි අද දවසේදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ තෙතිස් කුණප භාවනාව එහෙම නැත්නම් පටික්කුල මනසිකාරයෙහි ප්‍රධානම පළවෙනි තච පංචකේ තමයි පුරුදු කරගත්තේ ඉගෙන ගත්තේ. මේ තුලින් ජනිත කරගත්ත උදාාරතර පුණ්‍ය ශක්තිය පුණ්‍ය සම්භාරය ඔබ අප සෑම දිනාට බුදුරජාණන් වහන්සේ සහ මේ විසුද්ධි මාර්ග වැනි ග්‍රන්ථවල පෙන්වා දෙන අවසාන ගාථාවක් තිබෙනවනේ. තස්මා හවේ අප්පමත්තෝ අනුයුංජේත පණ්ඩිතෝ එවං අනේකානි සංසං ඉමං කායගතා සති. එමන යෝගාව නුවණැති යෝගාවචර අප්‍රමාදීව මෙබඳු ආනිසංස ගෙන දෙන ආනිසංස ප්‍රතිමණ්ඩිත කායගත සති භාවනාව ඒකාන්තයෙන් වඩන්නේ කියන එක. එහෙනම් අපි මේ නියම ආනිසංස ලැබෙන කෙලෙස් යටපත් වෙන නීවරණ යටපත් කරගන්න පුළුවන්. ධ්‍යාන සමාධි සමාපatti පුදවා ගන්න පුළුවන්. ඒ වගේ දර්ශනා ඥාන පහළ කරගන්න පුළුවන්. මේ කායගත සති භාවනාව හොඳින් වඩලා පුරුදු කරගෙන අපි සෑම දිනාට මේ සාංසාරික දුක් ගෙවන් කරගෙන ප්‍රතු බෝධි වලින් අජරාමර නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මේ ගරුං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.